ආයිබෝන් දරුවනේ උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණයේදී විෂයේ 12 වෙනි ශ්‍රේණියේ තවත් ප්‍රධාන විෂයක් තමයි දුවේ පුතේ ප්‍රධාන ඒකකයක් තමයි දුවේ පුතේ බිම්මැනීම සහ මට්ටම් ගැනීම. ඉතින් දුවල පුතාලත් එක්ක අපි මේ බිම්මැනීම සහ මට්ටම් ගැනීම ඒකකයේ සම්පූර්ණ සිද්ධාන්ත කොටස් ආවරණය කියලා තියෙන දුවේ පුතේ. අද අපි ඔබත් සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ දුවේ පුතේ මේ බිම්මැනීම සහ මට්ටම් ගැනීම ඒකකයේ තුන්වන ඒකකයට අදාළ සමාලෝචන ප්‍රශ්නපත් එක කතා කරන්න යන්නේ දුවේ පුතේ. ඉතින් ඊට අදාළ විශේෂයෙන්ම පළමු කොටසෙන් අපි සමාලෝචන ප්‍රශ්න පළමු කොටසෙන් දුවේ පුතේ අපි බලාපොරොත්තු වෙන ඕගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න මේ බිම්මැනීමට අදාළව දරුවනේ මේ ප්‍රායෝගික කොටස් වල විශේෂයෙන්ම ප්‍රායෝගික කොටස් වලට අදාළව ගැටලු සාකච්ඡා කරන්න යන්නේ ප්‍රශ්න සාකච්ඡා කරන්න යන්නේ දුවේ පුතේ. ඊට පස්සේ අපි දෙවන කොටසෙන් බලාපොරොත්තු වෙන ඕගොල්ලොත් එක්ක මේ බිම්මැනීම සහ මට්ටම් ගැනීමේ ඒකකයට අදාළ සමාලෝචන ප්‍රශ්න සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රශ්න සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා ඔබත් එක්ක. හොඳයි දුවේ පුතේ අපි බලමු ආරම්භ කරමු එහෙනම්. රයිට්. පළවෙනි කොටස අපි අද පටන් ගන්න දුවල පුතාලත් එක්ක කතා කරන්න. රයිට්. බලන්න දරුවනේ පළවෙනි ප්‍රශ්නේ. ප්‍රශ්නාංක 1 අපි ආරම්භ කරන්නේ දුවේ පුතේ මේ සමාලෝචන ප්‍රශ්න 1 කොටස. විශේෂයෙන්ම ප්‍රායෝගික කොටස් වලට අදාළවයි පුතේ මේ ප්‍රශ්න සකස් කරලා තියෙන්නේ. ඒක නිසා මං හිතන්නේ ඔබ බොහොම අපේක්ෂාවෙන් ආසාවෙන් මේ පුන පුනා බලා සිටි කොටසක් විදිහට අපි ඔබට මේක කලින් මේ පිළිබඳව දැනුවත් කරා දුවේ පුතේ අපි සිද්ධාන්ත කොටස් සාකච්ඡා කරන දොළ පුතාලා දැනුවත් කරා අපි විශේෂයෙන්ම අපි මීට අදාළ මේ ප්‍රායෝගික කොටස් වලට අදාළ ප්‍රශ්න ඔබත් එක්ක කතා කරනවා. ඒ ගැටලු ඔබත් එක්ක කතා කරනවා කියලා දුවේ පුතේ. ඉතින් මේ පළවෙනි කොටස අපි ආරම්භ කරනවා ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න. විශේෂයෙන් ජෛව පද්ධති තාක්ෂණයේදී 12 වෙනි ශ්‍රේණියේ 3 වෙනි ඒකකයට අදාළවයි දුවේ පුතේ මේ සාකච්ඡාව සිදු කරන්නේ ඔබත් එක්ක මේ ප්‍රශ්න සාකච්ඡා කරන්න පටන් ගන්න. ආරම්භ කරමු දුවේ පුතේ. බලමු අපි පළවෙනි ප්‍රශ්නෙන් අහන්නේ අපෙන් භූමියේ ලක්ෂ දෙකක් අතර අපිට ලක්ෂ දෙකක් කියවක මම දුවේ පුතේ එකපාරට මතක් වෙනවා නේද? බලන්න භූමියේ ලක්ෂ දෙකක් අතර කියපු ගමන් දුවේ පුතේ බලන්නකෝ භූමියේ ලක්ෂ දෙකක් අතර අපි මේ භූමියේ ලක්ෂ දෙකක් තෝරගත්තේ දරුවනේ අපි දැන් මෙතන අපි භූමියේ ලක්ෂ දෙකක් තෝරගත්තොත් දරුවනේ මෙතන අපි කැපිටල් A කියලා සහ කැපිටල් B කියලා ලක්ෂ දෙකක් පොළව එක වගේ නැහැනේ දරුවනේ නේ භූ විෂමතාවයේ වෙනස්කම් තියෙනවානේ හරියටම තිරස්වම තියෙන අවස්ථා නැහැනේ දරුවනේ එහෙනම් අපිට භූමියේ ලක්ෂ දෙකක් අතර තිරස් දුර මැනීම සිදු කරන ආකාරය පැහැදිලි කරන්න කියලා කියන්නේ පුතේ ප්‍රශ්නේ බලන්නකෝ භූමියේ ලක්ෂ දෙකක් අතර තිරස් දුර හැම වෙලාවෙම ලක්ෂ දෙකක් අතර දුර කියලා කියන්නේ පුතේ අපි එම ලක්ෂ දෙක අතර තිරස් රේඛාවක් දිගේ මනින ලද දුරට දුවේ පුතේ හැම වෙලෙම ලක්ෂ දෙකක් අතර දුර කියලා අපි කියන්නේ මෙන්න මේ ලක්ෂ දෙක අතර දරුවනේ මොන රේඛාවක්ද තිරස් රේඛාවක් ඔස්සේ මනින ලද දුර රයිට් මෙන්න මේ ලක්ෂ දෙක ඔස්සේ හරි මේ බලන්න. එතකොට මේ අපිට පොළොව මත පිහිටි ලක්ෂ දෙකක් මේ තියෙන්නේ පොළොව මේ එකම විදිහටම නෑනේ දරුවනේ. පොළොවේ භූ විෂමතාවයන් තියෙන සමතලා නෑනේ දරුවනේ හැමතැනම. ඉතින් අපි නිකන් මේ සාමාන්‍යයෙන් කතා කරොත් පුතේ හැම වෙලෙම ලක්ෂ දෙකක් අතර දුර කියලා කියන්නේ අපි හැම වෙලාවෙම ලක්ෂ දෙකක් අතර දුර කියලා කියන්නේ දරුවනේ. එම ලක්ෂ දෙක අතර මෙන්න මේ ලක්ෂ දෙක අතර මොන රේඛාවක්ද මේ බලන්න මේ තිරස් රේඛාවක්. මේ රේඛාවට අපි කියනවා තිරස් රේඛාවක් කියලා. තිරස් රේඛාව ලක්ෂ දෙක දිගේ මේ කැපිටල් A සහ B කියන ලක්ෂ දෙක දිගේ දරුවනේ අපි තිරස් රේඛාවක් දිගේ මනින ලද දුරටයි හැම විටම ලක්ෂ දෙකක් අතර දුර කියන්නේ. ලක්ෂ දෙකක් අතර දුර කියලා කියන්නේ පුතේ කොහොමද අපි එම ලක්ෂ දෙක අතර මොන රේඛාවක් දිගේද? තිරස් රේඛාවක් දිගේ මනින ලද දුර. මේ බලන්න තිරස් රේඛාවක් දිගේ මනින ලද දුර කියලා අපිට කියන්න පුළුවන්. රයිට් අපි බලමු අපෙන් අහන්නේ නිකන් මේ ඔයගොල්ලන්ට දැනුවත් වෙන්න කිව්වේ මේක. එතකොට මේ තිරස් රේඛාව නේද? තිරස් රේඛාව. එතකොට අපෙන් ප්‍රශ්නෙන් අහන්නේ මොකද්ද? භූමියේ ලක්ෂ දෙකක් අතර තිරස් දුර මැනීම සිදු කරන ආකාරය පැහැදිලි කරන්න කියලා. කොහොමද අපි භූමියේ ලක්ෂ දෙකක් අතර තිරස් දුර මැනීම සිදු කරන ආකාරය අපි ඔබත් එක්ක කතා කරන්නේ නැහැ. අපි බලමු කොහොමද භූමියේ ලක්ෂ දෙකක් අතර තිරස් දුර මැනීම සිදු කරන්නේ කොහොමද කියලා. අපි නිකන් මෙතනදී දන්නවා හැම විටම ලක්ෂ දෙකක් අතර දුර කියලා කියන්නේ දුවේ පුතේ. අපි හැම වෙලාවකම ලක්ෂ දෙකක් අතර දුර කියලා කියන්නේ එම ලක්ෂ දෙක අතර මේ ලක්ෂ දෙක අතර මොන රේඛාවක්ද? තිරස් රේඛාවක් දිගේ මනින ලද දුර. එම ලක්ෂ දෙක අතර මොන රේඛාවද දරුවනේ?
තිරස් රේඛාවක් දිගේ මනින ලද දුර. ඒකට අපි තිරස් දුර කියලා කියනවා. ඒ දුරට අපි මොන දුරද කියන්නේ? තිරස් දුර කියලා කියනවා. රයිට්. ඒ වගේම අපි දන්නවා සිරස් දුර කියලා කියනවා. මෙන්න මේ ලක්ෂ්‍ය දෙක අතර අපි A සහ B ලක්ෂ්‍ය දෙක අතර සිරස් දුර ගැන කතා කරනවා. තිරස් දුර ගැන කතා කරනවා නේද දරුවනේ? රයිට්. හරි. හොඳයි. රයිට්. එහෙනම් අපි බලමු ප්‍රශ්නෙට. භූමියේ ලක්ෂ දෙකක් අතර තිරස් දුර මැනීම සිදු කරන ආකාරය. අවධානය යොමු කරන්න පුතේ තිරස් දුර මැනීම සිදු කරන ආකාරයයි අපි ඔබත් එක්ක සාකච්ඡා කරන්න කතා කරන්න යන්නේ. හරි. ඔන්න හැඳින්වීම බලමු පොඩ්ඩක් අපි. ඔව් පුතේ එතකොට එහෙනම් අපි බලමු හැඳින්වීම මොකද්ද කියලා දරුවනේ මේ ලක්ෂ දෙකක් අතර දුර කියන්නේ. බලන්නකෝ. අපි අර කතා කරපු කියපු දෙයමයි බලන්නකෝ. ලක්ෂ දෙකක් අතර දුර යනු සෑම විටම එම ලක්ෂ දෙක අතර මොන රේඛාවද දුවේ පුතේ? තිරස් රේඛාවක් දිගේ මනිනු ලබන දුර වේ. එහෙනම් බලමු දුවේ පුතේ අපි හැම වෙලාවෙම ලක්ෂ දෙකක් අතර දුර කියලා කියන්නේ පුතේ එම ලක්ෂ දෙක අතර මොන රේඛාවක්ද? මෙන්න බලන්න එම ලක්ෂ දෙක අතර තිරස් රේඛාවක් දිගේ මනිනු ලබන දුර වේ. බලන්නකෝ. ලක්ෂ දෙකක් අතර දුර කියන්නේ අපි පොළොව මත ලක්ෂයක් පිහිටුව ගත්තා. ලක්ෂ දෙකක් පිහිටුව ගත්තා. A සහ B එහෙම නැත්නම් X සහ Y කියලා පිහිටුව ගත්තොත් එම ලක්ෂ දෙක අතර තිරස් රේඛාවක් දිගේ මනින ලද දුර තමා පුතේ හැම වෙලාවෙම අපි ලක්ෂ දෙකක් අතර දුර කියන්නේ. ලක්ෂය දෙකක් අතර දුර යනු සෑම විටම එම ලක්ෂ දෙක අතර තිරස් රේඛාවක් දිගේ මනිනු ලබන දුර වේ. රයිට්. එතකොට අපි බිම් මැනුම ක්‍රියාවලියේදී පුතේ විශේෂයෙන්ම බිම් මැනුම ක්‍රියාවලියේදී ස්වභාවික හෝ නිර්මිත වස්තුවක පිහිටීම නිර්ණය කිරීම. ස්වභාවිකව තියෙන වස්තුවක් දරුවනේ පර්වතයක් වෙන්න පුළුවන්, විශාල වෘක්ෂයක් වෙන්න පුළුවන් දරුවනේ. ඇලදොල ගංගාවක් වගේ දෙයක් වෙන්න පුළුවන් පුතේ ස්වභාවික. රයිට්. ඇලදොල ගංගාවක් වගේ දෙයක් වෙන්න පුළුවන්. ස්වභාවිකව පිහිටි පර්වතයක් වෙන්න පුළුවන්, ගලක් නැත්නම් වෘක්ෂයක් ස්වභාවිකව පිහිටලා තියෙන දෙයක්. ඒ වගේම නිර්මිත කියන්නේ man made features නැත්නම් මිනිසා විසින් හදන ලද නිර්මාණය කරන දේවල් තියෙනවා පුතේ. එතකොට බලන්නකෝ අපිට මේ බිම් මැනුම් ක්‍රියාවලියේදී පුතේ ස්වභාවිකව හෝ බලන්න බිම් මැනුම් ක්‍රියාවලියේදී ස්වභාවිකව හෝ එහෙම නැත්නම් නිර්මිත වස්තුවක මිනිසා විසින් නිදි කරන ලද ගොඩනැගිල්ලක්, සයිලෝ එකක්, ගේට්ටුවක්, පාරක් එවැනි දෙයක් ගොවිපලක යම් කිසි ගොඩනැගිල්ලක්, ගොවිපල ව්‍යුහයක් වගේ දේවල් නිර්මිත වස්තුවක පිහිටීම නිර්ණය කිරීම පුතේ අපි ඒ සඳහා සිතියම් මැදීම වැනි අවස්ථාවලදී පුතේ රේඛීය වගේම කෝණික මිනුම් ලබා ගන්න අපිට අවශ්‍ය වෙනවා. ඒ පිළිබඳව මූලික කුසලතා තිබීම අවශ්‍ය වෙනවා පුතේ බිම් මැනුම සම්බන්ධයෙන්. බිම් මැනුම ගත්තාම මේ බිම් මැනුම් ක්‍රියාවලියේදී අපි ස්වභාවික වගේම දරුවනේ නිර්මිත වස්තුවක පිහිටීම නිර්ණය කිරීමට ගියපුවාම ගොඩනැගිල්ලක මිනිසා විසින් ඉදි කරන ලද නිර්මාණය කරන ලද නිර්මිත වස්තුවක පිහිටීම නිර්ණය කිරීම පුතේ සිතියම් මැදීම වැනි අවස්ථාවලදී අපිට රේඛීය වගේම කෝණික මිනුම් ලබා ගැනීම පිළිබඳව මූලික කුසලතා තිබීම අත්‍යවශ්‍ය වෙනවා. මූලික හැකියාවන් ස්කිල්ස් තියෙනවනේ පුතේ අපිට ඒ කටයුතු සිදු කරගෙන යන්න දුවේ පුතේ. ඒකයි ප්‍රධාන වශයෙන්ම මෙතනදී මතක් කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් අපි ඊළඟට ඉදිරියට යමු බලන්න. එකින් එක ක්‍රමානුකූලව ඉදිරියට යමු දුවේ පුතේ අපි. රයිට්. මේ බලන්න දරුවනේ මේ මූල ධර්මය. හරි. මේ බලන්න ස්ටේෂන් 1 ස්ටේෂන් 2 මේ බලන්න ස්ටේෂන් 1 ස්ටේෂන් 2 මේ ලක්ෂ්‍ය දෙක අතර පිහිටීම බලන්නකො රේඛාවක් නිර්මාණය වීමට ලක්ෂ්‍ය දෙකක් අවශ්‍යයිනේ පුතේ. අපි මේ ලක්ෂ්‍ය දෙක අතර මැනගන්නා සරලම දුරනේ පුතේ. බලන්න ලක්ෂ්‍ය දෙකක් අතර කෙටිම දුර තමයි පුතේ අපි සරල රේඛාවක් නැත්නම් සරල රේඛීය දුර කියන්නේ. බලන්න දවි පුතේ රේඛාවක් නිර්මාණය වීමට අපේ පිළිතුරට මූල ධර්මයේ පුතේ අපි රේඛාවක් නිර්මාණය වීමට ලක්ෂ්‍ය දෙකක් අවශ්‍යයි පුතේ. මේ බලන්න ST1 සහ ST2 කියලා පුතේ පොළොව මත පිහිටි ලක්ෂ්‍ය දෙකක් පුතේ. පොළොව මත පිහිටි ලක්ෂ්‍ය දෙකක් අපේ සලකුණු කරගෙන තියෙනවා කූඤ්ඤ මගින් පුතේ. එතකොට රේඛාවක් නිර්මාණය වීමට ලක්ෂ්‍ය දෙකක් අවශ්‍යයි පුතේ. ස්ටේෂන් 1
ස්ටේෂන් 2 පුතේ මේ බලන්න ST1 සහ ST2 කියලා දෙනවා පුතේ. එතකොට රේඛාවක් නිර්මාණය වීමට දරුවනේ ලක්ෂ දෙකක් අවශ්‍යයි. මෙන්න මේ ලක්ෂ දෙක අතර කෙටිම දුර තමා පුතේ සරල රේඛාවක් කියලා කියන්නේ. ලක්ෂ දෙකක් අතර කෙටිම දුර. අපිට ලක්ෂ දෙකක් අතර කෙටිම දුර සරල රේඛාවක් කියලා හඳුන්වන්න පුළුවන් පුතේ. මොකද්ද පුතේ අපි සරල රේඛාවක් කියලා දුවේ පුතේ හඳුන්වන්නේ? ලක්ෂ දෙකක් අතර කෙටිම දුරයි දුවේ පුතේ අපි සරල රේඛාවක් කියලා හඳුන්වන්නේ. මං හිතන්නේ දුවල පුතාලට ඉතාමත්ම පැහැදිලි. ලක්ෂ දෙකක් අතර කෙටිම දුර තමයි දුවේ පුතේ සරල රේඛාවක් කියලා අපි හඳුන්වන්නේ. හරි. එහෙනම් රේඛාවක් නිර්මාණය වෙන්න ලක්ෂ දෙකක් අවශ්‍යයි පුතේ. ලක්ෂ දෙකක් අතර කෙටිම දුර තමා පුතේ අපි සරල රේඛීය දුර කියලා හඳුන්වන්නේ. මං හිතන්නේ ඔබට මනාව පැහැදිලි. හොඳයි දුවේ පුතේ. හරි. අපි ක්‍රමවේදයට යනවා පියවරෙන් පියවර පුතේ. මේ තිරස් දුර මැනීමේ ක්‍රමවේද ටිකයි ඔබත් එක්ක සාකච්ඡා කරන්නේ පුතේ. තිරස් දුර මැනීම පිළිබඳවයි පුතේ අපි තිරස් දුර මැනීම සිදු කරන ආකාරය පිළිබඳවයි පුතේ අපි ඔබත් එක්ක කතා කරන්නේ. කොහොමද මේ කටයුතු ප්‍රායෝගිකව සිදු කරන්න කියන එක අපේ ගැටලුවට විසඳුමයි පුතේ මේ සාකච්ඡා කරමින් යන්නේ ක්‍රමානුකූලව ඔබත් එක්ක. ඒ සියලුම ඊට අදාළ ක්‍රමවේද සහ ප්‍රායෝගිකව භාවිතා කරන ක්‍රමවේද සහ මූලධර්ම ආධාරයෙන් ඒවා උපයෝගී කරගනිමින් කොහොමද දුවේ පුතේ අපි මේ විශේෂයෙන්ම බිම්බැනුම ඒකකයට අදාළව ඒ ප්‍රායෝගිකව ඒ කටයුතු සිදු කිරීමේදී පැන නැගෙන ගැටලුවේ ප්‍රශ්න වලට විසඳුම් අද දිනේ මේ කතා කරනවා මේ කොටසත් එක්ක පුතේ. පළවන කොටස ජෛව පද්ධති තාක්ෂණ වේදයේ විෂය යටතේ තුන්වන ඒකකයේ 12 වෙනි ශ්‍රේණියේ තුන්වන ඒකකයට අදාළ අපි සමාලෝචන ප්‍රශ්න එක කොටසත් එක්කයි පුතේ ඔබත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ. ඉතින් පුතේ අපි එහෙනම් බලමු මේ ක්‍රමවේදය මොනවද කියලා. මුලින්ම පියවර මැනීමේ ක්‍රමයයි පුතේ අපි කතා කරන්න යන්නේ. පියවර ක්‍රමයේ මගින් තිරස් දුර මැනීම සිදු කරන ආකාරයයි පුතේ බලන්න මේ පියවර මැනීමේ ක්‍රමය. පියවර මැනීමේ ක්‍රමයේ සිදු කරනකොට ක්‍රමානුකූලව කොහොමද පුතේ ක්‍රියාවලිය ප්‍රායෝගිකව සිදු කරන්න කියන එකයි ගැනයි අපි කතා කරන්න යන්නේ. එතනදී අපිට මේ කොටස් වැදගත් වෙනවා පුතේ. සිද්ධාන්ත කොටස් වලට ඉගෙනගත්ත දේවල් වලට එක්ක අපිට වැදගත් වෙනවා පුතේ විශේෂයෙන්ම පිළිතුරු සපයනකොට ව්‍යුහගත රචනා ප්‍රශ්න, බහුවර්ණ ප්‍රශ්න සහ රචනා ප්‍රශ්න වලට පිළිතුරු සපයීමේදී මේ දැනුම න්‍යායික දැනුම වගේම ප්‍රායෝගික දැනුම අත්‍යවශ්‍යයෙන්ම අවශ්‍යයි පුතේ. එතනදී ඔබට පැනනගෙන ගැටලුවට විසඳුම් තමයි මේ පුතේ කතා කරන්නේ. එහෙනම් පියවර මැනීමේ ක්‍රමයේ පළවෙනි ක්‍රමයේ විදියට දුවේ පුතේ අපි බලමු ඒ සඳහා අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය. මිනුම් පටි අවශ්‍යයි පුතේ. අපිට ටේප් අවශ්‍යයි. මිනුම් පටි ගැන ඔබත් එක්ක අපි විස්තරාත්මකව සිද්ධාන්ත කොටස් වලින් සාකච්ඡා කරලා තියෙන හින්දා පුතේ අපි සම්බන්ධව වැඩිදුර කතා කරන්න යන්නේ. ඔබ දන්නවා මිනුම් පටි ටේප් එක කියන එක ඔබ දන්නවා පුතේ. එතකොට අපිට ඊ කූරු එහෙම නැත්නම් ලී කූඤ්ඤ අවශ්‍යයි පුතේ. අර පොළොව මත ස්ථාන සලකුණු කිරීමේදී පුතේ අපිට ඊ කූරු නැත්නම් ලී කූඤ්ඤ අවශ්‍ය වෙනවා පුතේ. මේ ලක්ෂ්‍ය සලකුණු කිරීම සඳහා ස්ටේෂන්ස් අර නැවතුම් පොළවල් නැත්නම් මිනුම් පොළවල් අපිට පොළොව මත සලකුණු කිරීම සඳහා පුතේ ඒවා අවශ්‍ය වෙනවා. ඒ වගේම අතකොළුවක් අවශ්‍යයි පුතේ. මේ ඊ කූරු නැත්නම් අපිට මේ ලී කූඤ්ඤ පොළොව මත සවි කිරීම සඳහා පුතේ පෙළ ගැන්වුම් රිටි අවශ්‍යයි පුතේ. right arranging for පෙළ ගැන්වුම් රිටි අවශ්‍යයි පුතේ. මේ පෙළ ගැන්වුම් කටයුතු සඳහා අපිට පෙළ ගැන්වුම් රිටි අවශ්‍ය වෙනවා. නම් අපිට විශේෂයෙන් පියවර මැනීමේ ක්‍රමයට අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය ටිකයි පුතේ අපි කතා කරේ. ප්‍රධාන වශයෙන්ම පුතේ මිනුම් පටි, එතකොට ඊ කූරු හෝ ලී කූඤ්ඤ පුතේ, ඊට පස්සේ අතකොළුව, පෙළ ගැන්වුම් රිටි අපිට අවශ්‍ය වෙනවා පුතේ. පෙළ ගැන්වුම් රිටි අපිට අවශ්‍ය වෙනවා මේ විශේෂයෙන්ම පියවර මැනීමේ ක්‍රමයේ සඳහා අවශ්‍ය උපකරණ සහ ද්‍රව්‍ය ටිකයි පුතේ ඒ සඳහන් වෙලා තියෙන්නේ. අපි බලමු. right මේ බලන්න පුතේ ක්‍රමවේදය. බලමු අපි ක්‍රමවේදය කොහොමද කරන්න කියලා. මේක බලන්න පුතේ. මේක ප්‍රායෝගිකව සිදු කරන ආකාරයයි මේ රූපයෙන් දැක්වෙන්නේ පුතේ. ක්‍රමවේදය මිනුම් පටිය භාවිතා කරලා ටේප් එකක් භාවිතා කරලා පුතේ මිනුම් පටියක් භාවිතා කරලා අපි සමතලා පොළොවක් මත තිරස් පොළොවක් මත පුතේ සමතලා පොළොවක් නේද පුතේ. සමතලා පොළොවක් මත යම් දුරක් මොකද්ද මේ අපි මැනගන්නා යම් දුර. යම් කිසි දුරක් වරහන් ඇතුලේ තියෙනවා පුතේ 30 m දුරක්.
මීටර 30ක දුරක් අපි කලින් මැන ගන්නවා පුතේ. සමතලා පොළොවක් මත, තිරස් පොළොවක් මත පුතේ. අපි මොකක්ද ඉස්සෙල්ලම කරන්නේ? මිනුම් පටිය භාවිතා කරලා, ටේප් එක භාවිතා කරලා පුතේ අපි යම් කිසි දුරක් මැන ගන්නවා. අපි මේ මැන ගනු ලබන දුර තමයි දුවේ පුතේ වරහන් ඇතුලේ සඳහන් වෙලා තියෙන්නේ. කොච්චර දුරක්ද? මීටර 30ක දුර ප්‍රමාණයක් මැනලා අපි මොකද කරන්නේ? එම ලක්ෂ දෙක ඊ කූරු නැත්තම් කූඤ්ඤ ගහලා පොළොව මත සලකුණු කරනවා. මේ බලන්නකො ටේප් එක මේ මැනලා මේ බලන්නකො ඊ කූරක්. ඊ කූරු භාවිතා කළා ඒ ලක්ෂ දෙක පුතේ නැත්තම් ඊ කූරු මගින් කූඤ්ඤ මගින් සලකුණු කර ගන්නවා පුතේ ඉස්සෙල්ලාම. ඒ මැනගත්ත දුර තිරස් පොළොවක නේද පුතේ ඒ කියන්නේ මිනුම් පටිය ටේප් එක භාවිතා කරලා සමතල පොළොවක් මත පුතේ යම් දුරක් මීටර 30ක දුරක් මැනලා එම ලක්ෂ දෙකේ මැනගත්ත ලක්ෂ දෙක පුතේ මැනලා එම ලක්ෂ දෙක ඊ කූරු නැත්තම් කූඤ්ඤ ගහලා මෙන්න මේ ආකාරයට පොළවේ සලකුණු කර ගැනීම ආරම්භයේ මුලින්ම පුතේ අපි සිදු කරන්න ඕනේ. එහෙනම් ඒ විදිහට මේ සලකුණු කරගත්ත දුරවල් දෙක පුතේ ඒ ආකාරයට අපි මෙලෙස සලකුණු කරගත්ත දුරවල් දෙක පුතේ අපි හිතමු කැපිටල් A සහ කැපිටල් B කියලා පුතේ 30 m දුරක් මේ අපි සලකුණු කරගත්තේ පුතේ. ඉතින් අපි මෙන්න මේ ආකාරයට හරි මේ දුර ආවරණය කරන්න අවශ්‍ය පියවර ගණන පුතේ අවශ්‍ය. එතකොට මෙන්න මේ අපි මැනගත්ත දුර ආවරණය කිරීමට අවශ්‍ය පියවර ගණන පුතේ මේ ලක්ෂ දෙක අතර පියවර ගනිමින් පියවර ගණන් කරමින් පුතේ එක් ලක්ෂයක සිට අනෙක් ලක්ෂයට අපි ගමන් කරන්න ඕනේ. මේ බලන්න එතකොට මේ දුර ආවරණය කරන්න අවශ්‍ය පියවර ගණන අවශ්‍යනේ අපිට. එහෙනම් අපි ඒ දුර ආවරණය කරන්න අවශ්‍ය පියවර ගණන ගණන් කරමින් පුතේ එකාකාර වේගයෙන් තබන පියවර ගනිමින් අපි මෙන්න මේ ආකාරයට ගමන් කරනවා පුතේ ලක්ෂ දෙක අතර එකාකාර වේගයට තබන පියවර ගනිමින් රයිට් ලක්ෂ දෙක අතර අපි මැනගත්ත යම් කිසි දුර මීටර 30ක දුර පුතේ අපි ආවරණය කරන්න අවශ්‍ය පියවර ගණන් කරමින් පුතේ අපි ගමන් කරනවා එක් ලක්ෂයක ඉඳලා අනෙක් ලක්ෂයට එකාකාර වේගයෙන් තබන පියවර ගනිමින් අපි ගමන් කරනවා පුතේ පියවර ක්‍රමයේදී රයිට් ඒ ටිකයි සිදු වෙන්නේ පුතේ. මුලින්ම ඔබ ඒ ටික සටහන් කරගත යුතුයි. ඒ ටික සඳහන් කරගත යුතුයි පුතේ. රයිට් සටහන් කරගන්න දරුවනේ. හරි අපි යමු ඉදිරියට. මේ බලන්න පුතේ ගමන් කරනවා පළවෙනි පියවර. හරි අපි මෙතනදී කතා කරේ මුල් අවස්ථාවේ ඒ දුර ගමන් කරලා සාමාන්‍යයෙන් පුතේ මේක අපි ප්‍රායෝගිකව කරද්දී අපි අවම වශයෙන් අවස්ථා 3ක්වත් මේ විදිහට ගමන් කරලා ඒකේ සාමාන්‍ය අගේ ඇවරේජ් එක ගන්න පුතේ. ඒ කියන්නේ අපිට මේක ගමන් කරනකොට මේක අපිට මේ පියවර ගන්න අමතක වෙන්න පුළුවන් පුතේ. මොකක් හරි වෙන වැඩක් කෝල් එකක් වගේ එකක් වෙන්න පුළුවන් නේද? මොකක් හරි වටපිට බලන නිසා අපිට ඒ පියවර ගන්න වෙනස් වෙන්න පුළුවන්. ඒකින්ද අපි අඩුම තරමේ අවස්ථා 3ක්වත් මේ ලක්ෂ දෙක අතර පියවර ගනිමින් ගමන් කරලා අවස්ථා 3ේදී ලැබිච්ච පියවර ගණන එකතු කරලා 3ෙන් බෙදපුවාම අපිට ඇවරේජ් එක නැත්තම් සාමාන්‍ය අගය ලැබෙනවා පුතේ. පියවර ගන්න විදිහට අපිට සාමාන්‍ය අගය ලබා ගැනීමේ හැකියාව තියෙනවා එතකොට. රයිට් ඒක මතක තියාගන්න. අවම වශයෙන් අවස්ථා 3ක්වත් ලක්ෂ දෙක අතර එකාකාර වේගයෙන් තබන පියවර ගනිමින් ගමන් කළා පුතේ. අපි මේ අගයන් වල සාමාන්‍ය අගයන් අවස්ථා 3ේදීම ලැබිච්ච පියවර ගණනවල් එකතු කරලා පුතේ ඒක 3ෙන් බෙදලා ඒකේ සාමාන්‍ය අගය ගන්නවා. මේ ලක්ෂ දෙක අතර ගමන් කිරීමේදී ඒ ලක්ෂ දෙක ආවරණය කිරීම සඳහා අපිට ලැබිච්ච පියවර ගණන විදිහට ඒක සඳහන් කරන්න පුළුවන් දුවේ පුතේ පැහැදිලිවම අපිට. හොඳයි දුවේ පුතේ අපි ඉදිරියට යමු. හරි එතකොට ඊළඟට අපිට පියවර දෙකක් අතර දුර හොයන්න ඕනේ පුතේ. අපි ඒකට කියනවා මේ බලන්න ෆේස් ෆැක්ට් එක. ෆේස් ෆැක්ට් එක මේ පියවර ක්‍රමයේ සඳහා සමීකරණය තමයි පුතේ ඔබ දන්නවා. පියවර ක්‍රමයේ සඳහා සමීකරණය අපි කතා කරලා තියෙන්නේ පියවර ක්‍රම මගින් දුර හෙවීමේ සමීකරණය අපි දන්නවා පුතේ දැන්ටමත්. පියවර ක්‍රමයේ මගින් දුර සෙවීමේ සමීකරණය අපි දන්නවා පුතේ. දුර සමානයි
පියවර ගණන වැඩි කිරීම පියවර දෙකක් අතර දුර අන්න ඒක තමයි පුතේ පේස් ෆැක්ට් එක කියන්නේ මේක තමයි ඒ පියවර ක්‍රමයේ මගින් දුර ගණනය කිරීමේ සමීකරණය දුර සමානයි පියවර ගණන වැඩි කිරීම පියවර දෙකක් අතර දුර ඒක තමයි පුතේ ෆේස් ෆැක්ට් එක කියන්නේ බලන්න ඒක තමයි පුතේ ෆේස් ෆැක්ට් එක කියන්නේ මේ බලන්න පියවර දෙකක් අතර දුර ෆේස් ෆැක්ට් එක මේ බලන්න පියවර 1 පියවර දෙකක් අතර දුර ගණනය කරන්න ඕනේ අපි රයිට් හරි එතකොට අපි පියවර ගණන දන්නවා අපි දුර මැනගත්තා ලක්ෂ දෙක අතර දුර මැනගෙන තියෙන්නේ පියවර ගණන හොයාගන්න පුළුවන් ලක්ෂ දෙක අතර අවස්ථා තුනකදී විතර ගමන් කරලා ඒ ලැබිච්ච පියවර අගයන් තුන එකට එකතු කරලා තුනෙන් බෙදපුවා මේකේ ඇවරේජ් එක සාමාන්‍ය අගය ලැබෙනවා ඒක පියවර ගණනට ආදේශ කරනවා මෙතන අපි ගමන් කරපු දුර මුලින් මැන ගන්නවා අපි අර මැන ගන්නලද දුර ඒ දුර මෙතන තියෙනවා ඒ දුර අපි ඒ දුර මේ පියවර ගණනින් බෙදපුවාම අපිට පියවර දෙකක් අතර දුර පේස් ෆැක්ට් එක එනවා ඒකට ආදේශ කරලා අපිට මේ අගේ නිවැරදිද කියන එක බලා ගන්න පුළුවන් පුතේ පේස් ෆැක්ට් එක අපිට ඒ ආකාරයට ගණනය කරගන්න පුළුවන් මේ සමීකරණයට ආදේශ කරලා අපි අර තෝරාගත්ත යම් කිසි ලක්ෂ දෙකක් අතර දුර මීටර 30යිනේ ඒ ලක්ෂ දෙක අතර දුර මීටර 30යිනේ දුවේ පුතේ එතකොට දුවේ පුතේ එහෙනම් පියවර ගණන පියවර දෙකක් අතර දුරින් වැඩි කරපුවාම පියවර ගණන අපිට මෙතෙන්ට ආදේශ කරන්න පුළුවන් ලක්ෂ දෙක අතර ලැබුණු පියවර ගණන ආදේශ කරන්න පුළුවන් ඊට පස්සේ දුවේ පුතේ පියවර දෙකක් අතර දුර ෆේස් ෆැක්ට් එක හොයා ගන්න ඕනේ අපි මේ පැත්තේ යගේ දුර දන්නවා ඒ යගේ බෙදනවා මේ ලැබිච්ච පියවර ගණනින් බෙදපුවාම පියවර දෙකක් අතර දුර ෆේස් ෆැක්ට් එක අපිට හොයා ගන්න පුළුවන් පුතේ එතකොට ගැටලුවක් නැහැ රයිට් ඒක අපිට අවශ්‍යයි ඒ කටයුත්ත කරන්න හොඳයි බලමු අපි බලන්න මේ පුද්ගලයාගේ පියවර දෙකක් අතර දුර නේද මේ බලන්න පියවර දෙකක් අතර දුර ෆේස් ෆැක්ට් එක මෙයාගේ පියවර දෙකක් අතර දුර හොයාගන්න එපැයි අපි ඒ ගණනය කිරීම සඳහා හරි මං හිතන්නේ දුවල පුතාලට ඉතාමත්ම පැහැදිලි මේ ක්‍රියාවලිය හරි එතකොට මෙන්න බලන්නකෝ මෙසේ තුන් වතාවක් පමණ ගමන් කරලා මේ විදියට මේ ලක්ෂ දෙක අතර A සහ B කියලා අපි පොළොව මත සලකුණු කරගත්තා වූ ලක්ෂ දෙක අතර මීටර 30ක දුරක් කියලා අපි ඒක මැනගත්තේ නේද බුදුවේ පුතේ මෙන්න මේ ලක්ෂ දෙක අතර දුවේ පුතේ අපි එහෙනම් දුවේ පුතේ මේ විදියට තුන් වතාවක් පමණ ගමන් කරලා ඒ දුරේ සාමාන්‍ය අගය පුතේ සාමාන්‍ය අගය අපිට පියවර ගණනෙහි සාමාන්‍ය අගයෙන් බෙදලා තමාගේ පියවර දෙකක් අතර දුර ෆේස් ෆැක්ට් එක හොයාගන්න පුළුවන් එහෙනම් මේ විදියට ලක්ෂ දෙක අතර තුන් වතාවක් පමණ ගමන් කරනවා පුතේ අපි හිතමු අපිට අවස්ථා තුනකදී ලැබිච්ච අගයන් විදිහට බලමු අපි අවස්ථා තුනකදී අපිට ලැබිච්ච අගයන් පියවර ගණන් විදිහට අපි හිතමු පුතේ අපිට 39 40 41 කියලා ලැබුණා කියලා එතකොට ඒක බෙදනවා අවස්ථා ගණනින් නේද එතකොට මෙතන බලන්න 1යි බිංදුවයි මෙතන 10යි බිංදුවයි මෙතන 4යි 3යි 7යි එතකොට 7යි 4යි 11යි 11යි 1යි 12යි 120යිනේ ඒ ටික ලැබුණාම අගේ ලැබෙන්නේ රයිට් 120 3න් බෙදපුවාම අපිට කීයද පිළිතුර ලැබෙන්නේ 120 3න් බෙදපුවාම අපිට ලැබෙනවා පිළිතුර කීයද 40යි කියලා මෙන්න අපිට පියවර ගණන 40යි කියලා ලැබුණා හරි පියවර ගණන 40යි කියලා අපිට ලැබිලා තියෙනවද මේ පුතේ නේද හරි එතකොට බලමු අපි කොහොමද දැන් පියවර දෙකක් අතර දුර හොයාගන්නේ කියලා දරුවනේ මේ විදිහට තුන් වතාවක් පමණ ගමන් කළා එම දුරෙහි සාමාන්‍ය ගිමෙවල 39 40 41 කියලා අපි තුන් වතාවක් විතර ගමන් කරලා මේ බලන්න මේගොල්ලෝ එකතු කරලා තුනෙන් බෙදපුවාම එයාලගේ සාමාන්‍ය අගය අපිට ලැබුණා 40යි කියලා එතකොට මෙසේ තුන් වතාවක් පමණ ගමන් කරලා ඒ දුරේ සාමාන්‍ය අගය පියවර ගණනෙහි සාමාන්‍ය අගයෙන් බෙදලා හරි බලන්නකෝ මේ විදියට ගමන් කරලා දුරේ සාමාන්‍ය අගය අපිට ලැබිච්ච අගය සාමාන්‍ය අගයෙන් බෙදා තමන්ගේ පියවර දෙකක් අතර දුර ෆේස් ෆැක්ට් එක හොයාගන්න පුළුවන් ගමන් කළපු දුර අපි දන්නවා මීටර 30යි කියලා පියවර ගණන
පියවර ගණන අපි දන්නවා දරුවනේ අපිට ලැබුණ 40යි කියලා. එහෙනම් අපිට ඒක හදා ගන්න පුළුවන් නේද? 30 බෙදීම 40න් අපි ඕක සිද්ධාන්ත කරනකොටත් දරුවන්ට කරා. අපිට ගමන් කරපු දුර 30යි. ඒක 40න් බෙදපුවාම පුතේ අපිට මේ අගය මෙයාට මේක කැපෙනවා නේද පුතේ? එතකොට 3ට 4 ඒව නැහැ. එතකොට 30ට ගත්තාම 7 වරක් 8 නේද පුතේ? 7 වරක් මේ 4 වරක් එතකොට අපිට ගන්න පුළුවන් බලන්න 4 වරක් 7 අපිට ගන්න පුළුවන් පුතේ 28යි 28යි දෙකක් ඉතුරුයි. එතකොට අපිට 0.75ක් විතර වගේ උත්තරේ 0.4යි 5යි මීටර වගේ දරුවනේ අපිට උත්තර එනවා. රයිට්. මේවා සෙන්ටිමීටර වල පරිවර්තනය කරගන්න පුළුවන්. ඊට පස්සේ වැඩි කරලා ඊට පස්සේ මෙන්න මේ පේස් ෆැක්ට් එකයි පියවර දෙකක් අතර දුරයි දරුවනේ අපිට මෙතන ලැබුණේ. එතකොට පියවර දෙකක් අතර දුර පුතේ අපිට මේ ලැබුණේ. අපිට ඒක සමීකරණයට ආදේශ කිරීමෙන් පුතේ අපිට පුළුවන් දුර ගණනය කරන්න. මේක ඇත්තටම නැවත අපි වැඩි කරොත් නේද පියවර අපිට ලැබිච්ච ගණනේ 40න් අපිට මේ දුර නිවැරදි අගය 30යි කියන එක තහවුරු කරගන්න පුළුවන්. හරි නේද පුතේ? රයිට්. හරි ඔබ ලියා ගන්න ඇති. අපි යමු ඉදිරියට. හරි. එතකොට පහත දැක්වෙන සමීකරණයේ භාවිතයෙන් තෝරාගත් ලක්ෂ දෙක අතර තිරස් දුර ගණනය කරන්න පුළුවන්. ලක්ෂ දෙක අතර දුර, පියවර දෙකක් අතර දුර නැත්නම් ෆේස් ෆැක්ට් එක වැඩි කරනවා. එක් ලක්ෂයක සිට අනෙක් ලක්ෂය දක්වා ගමන් කිරීමට තබන ලද පියවර ගණනින් ඒ ගාන අපි හදලා ඉතින් අපිට මෙතන ලැබිච්ච පියවර දෙකක් අතර දුර අපි බලමු මෙතෙන්ට ආදේශ කරලා අපි නිකන් අපිට ආපු ගාන හදලා බලමු. පියවර දෙකක් අතර දුර අපිට ලක්ෂ දෙක අතර දුර සමානයි නේද? පියවර දෙකක් අතර දුර 0.75යි කියලා අපිට ලැබුණා. එතකොට අපි ඒක එක් ලක්ෂයක සිට අනෙක් ලක්ෂය දක්වා ගමන් කිරීමට තබන ලද පියවර ගන්න අපිට 40යි කියලා ලැබුණේ නේද දරුවනේ? එතකොට එහෙනම් අපිට මේක සුළු කරොත් මෙතන අපිට හොයාගන්න පුළුවන් නේද පුතේ? 4 වරක් 20න් 0.2ක් ඉතුරුයි. 4 වරක් අතර 28යි 2යි 30යි. රයිට්. එතකොට දශම ස්ථානයක් බෙදෙන්න අපිට මීටර 30යි කියලා උත්තරේ එනවා. මීටර 30යි කියලා අපිට උත්තර එනවා දරුවනේ නේ. පැහැදිලි. රයිට්. හරි. ලියා ගන්න පුතේ ඔයගොල්ලෝ ඒ ටිකක්. ලියා ගත්තාම මේක පැහැදිලි. රයිට්. පියවර ක්‍රමයේ මගින් තිරස් දුර මැනීමයි පුතේ අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ. මම හිතන්නේ ඔබට ඉතාමත්ම පැහැදිලි මේ ගැටලුව. හරි. ඕනම ගැටලුවක් ඒ ආකාරයට අපිට විසඳ ගන්න පුළුවන් දරුවනේ. එතකොට විශේෂ කරුණු පියවර ක්‍රමයේ මගින් පුතේ ලක්ෂ දෙකක් අතර දුර මැනීමේදී එහි නිර්වද්‍යතාව ඉතාමත්ම අඩුයි පුතේ. ඒක නිසා කිහිප වතාවක් ලක්ෂ දෙක අතර ගමන් කරලා දුරෙහි සාමාන්‍ය අගය පුතේ හරි දුරෙහි ලැබිච්ච සාමාන්‍ය අගය හරි මේ බලන්න ඒ ලැබිච්ච සාමාන්‍ය අගය පුතේ පියවර ගණනෙහි සාමාන්‍ය අගයෙන් බෙදලා අපිට හරි පියවර දෙකක් අතර දුර පේස් ෆැක්ට් එක හොයාගන්න පුළුවන් පුතේ. මේ ක්‍රමය ඉතා සරලයි පුතේ. විශේෂිත උපකරණ මේ ක්‍රමය සඳහා අවශ්‍ය වෙන්නේ. බලන්න පියවර ක්‍රමය මගින් ලක්ෂ දෙකක් අතර දුර මැනීමේදී නිර්වද්‍යතාවය ඉතාම අඩුයි. ඒක නිසා කිහිප වතාවක් ලක්ෂ දෙක අතර ගමන් කළා පුතේ අපි නේද ඒ දුර අපි අර ගත්ත එතන තියෙන දුර පියවර ගණනෙහි සාමාන්‍ය අගයෙන් බෙදපුවාම තමයි අපිට පියවර දෙකක් අතර දුර ලැබෙන්නේ 30යි කියලා මැනගත්තනේ අපි ඒ දුර. හරි. එහෙනම් මේ ක්‍රමය ඉතා සරලයි පුතේ. විශේෂිත උපකරණ අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් භාවිතා වෙන්නේ පුද්ගලයා අනුව මේ පියවර ගණන වෙනස් වෙනවා පුතේ. ඉතින් ඇත්තටම නිර්වද්‍යතාවම ඉතාමත්ම අඩුයි මේ ක්‍රමයේදී. අපි නමුත් මේ තිරස් දුර මැනීමේ ක්‍රමය යටතේ ඒක අනිවාර්යයෙන්ම ඉගෙන ගන්නවා. ඒක අපිට දැනගන්න ඕනේ. අපි දෙවනි ක්‍රමයේ විදිහට දම්මැල් ක්‍රමයට යමු පුතේ. මේ තියෙන්නේ පුතේ දම්මැලක්. මේ බලන්න පුරුක් අමුණලා සකස් කරලා තියෙන ලෝහ දම්මැලක් පුතේ මේ තියෙන්නේ. හරි. තියෙන දම්මැලක් දරුවනේ. බලා ගන්න ලියා ගන්න දරුවනේ මාතෘකාව. ඊළඟ තිරස් දුර මැනීමේ තිරස් විදර මැනීමේ ක්‍රමයි පුතේ මේ පැහැදිලි කරන්නේ. තිරස් දුර මැනීමේ ක්‍රියාවලීන් ටිකයි පුතේ මේ පැහැදිලි කරන්නේ විශේෂයෙන්ම ඔබත් එක්ක.
හරි ප්‍රායෝගිකව ඒ කටයුතු සිදු කරන ආකාරයේදී පුතේ මේ විස්තරාත්මකව කතා කරන්නේ තුන්වන ඒකකයට අදාළ සමාලෝචන ප්‍රශ්න එක කොටස මගේ. එනම් පුතේ මේ සඳහා අවශ්‍ය උපකරණ බලන්න මේට්‍රික් දම්වැල ඊ කූරු හා අතකොළුව පුතේ ඒ වගේම පෙළ ගැන්වුම් රිටි අවශ්‍ය වෙනවා පුතේ. පෙළ ගැන්වුම් රිටි අවශ්‍ය වෙනවා. රේන්ජින් ෆෝල්ස් අවශ්‍ය වෙනවා පුතේ. මේට්‍රික් දම්වැල ඊ කූරු නැත්නම් අතකොළු පුතේ පෙළ ගැන්වුම් රිටි අවශ්‍ය වෙනවා. මේට්‍රික් දම්වැල බලමු පුතේ ක්‍රමවේදය. අපි අර ඒ ක්‍රියාකාරකමේදී තිරස් මේ පියවර ක්‍රමේදී ක්‍රියාකාරකමේදී භාවිතා කළ ලක්ෂ දෙක අතර දුර මැනීම මෙමගින් කරන්න බලමු. දුර මැනීමට අවශ්‍ය ලක්ෂ දෙක කැපිටල් A සහ B කූඤ්ඤ නැත්නම් E කූරු එහෙම නැත්නම් පෙළ ගැන්වුම් රිටි ආධාරයෙන් ලක්ෂ දෙක ලකුණු කරගන්නවා පුතේ කලින් වගේම. ඊළඟට ලක්ෂ දෙක අතර ධම්මැල ඍජුව අතුරනවා පුතේ. අර ධම්මැල ලක්ෂ දෙක අතර ඍජුව අතුරනවා පුතේ. හරි අතුරලා පුරුක් ගණන එහෙම නැත්නම් හැඳුනුම් සංකේත ආධාරයෙන් එම ලක්ෂ දෙක අතර දුර ගණනය කරන්න පුළුවන් පුතේ. රයිට් පුරුක් ගණන එහෙම නැත්නම් පුතේ හැඳුනුම් සංකේත ආධාරයෙන් බලන්නකෝ ලක්ෂ දෙක අතර බලන්න පුතේ ලක්ෂ දෙක අතර ධම්මැල ඍජුව අතුරලා පුතේ පුරුක් ගණන එහෙම නැත්නම් හැඳුනුම් සංකේත ආධාරයෙන් එම ලක්ෂ දෙක අතර දුර ගණනය කිරීම සිදු කරන්න පුළුවන් පුතේ. ලක්ෂ දෙක අතර ධම්මැල ඍජුව අතුරලා පුරුක් ගණන එහෙම නැත්නම් හැඳුනුම් සංකේත ආධාරයෙන් අපිට ඒ ලක්ෂ දෙක අතර දුර ගණනය කිරීම සිදු කරන්න පුළුවන් පුතේ. ලක්ෂ දෙක අතර දුර ගණනය කිරීම සිදු කරන්න පුළුවන් දරුවනේ. හොඳයි මං හිතන්නේ ඔබට ඉතාමත්ම පැහැදිලි. විශේෂ කරුණු ධම්මැලේ පුරුක් ලකුණු කරලා තියෙන ආකාරය පරීක්ෂා කරන්න ඕනේ පුතේ. 20 මීටර දිගක් පුතේ ධම්මැලක බලන්නකෝ සෙන්ටිමීටර 20ක් බැගින් දිග පුරුක් 100ක් තියෙනවා පුතේ. බලන්නකෝ ධම්මැලේ පුරුක් ලකුණු කරලා තියෙන ආකාරය පරීක්ෂා කරන්න ඕනේ පුතේ. අපි මීටර 20ක් දිග ධම්මැලක් ගත්තොත් මේ බලන්නකෝ පුතේ 20 m දිග මීටර 20ක් දිග ධම්මැලක පුතේ රයිට් මේ බලන්න මීටර 20ක් දිග ධම්මැලක මේ සෙන්ටිමීටර 20ක් බැගින් වූ දිග පුරුක් පුතේ. සෙන්ටිමීටර 20ක් දිග පුරුක් තියනවා පුතේ 100ක්. සෙන්ටිමීටර 20ක් දිග පුරුක් කීයක් තියනවද පුතේ? පුරුක් 100ක් තියෙනවා. බලන්න පුතේ ධම්මැලේ පුරුක් ලකුණු කරලා තියෙන ආකාරයේ පරීක්ෂා කරලා බලන්න ඕනේ අපි මේකෙදි පුතේ. එතකොට මීටර 20ක් දිග ධම්මැලේ දිග මීටර 20ක් නම් පුතේ ඒ සෙන්ටිමීටර 20ක් බගින් දිග පුරුක්කේ ධම්මැලේ තියෙනවා සෙන්ටිමීටර 20ක් බගින් දිග පුරුක් 100ක් තියෙනවා පුතේ. ඒ වගේම මීටර 30ක් දිග ධම්මැලක පුතේ මීටර 30ක් දිග ධම්මැලක පුතේ එවැනි පුරුක් පුතේ 150ක් තියෙනවා. ඉතින් බොහෝ විට ධම්මැලක් හදලා තියෙන්නේ ලෝහ වලින් පුතේ. ඒ නිසා අපි දන්නවා දහවල් කාලයේදී ධම්මැලකින් යම් දිගක් මැනීමේදී තාප ප්‍රසාරණය නිසා පුතේ ධම්මැලේ දිග වැඩි වෙනවා. ඒක නිසා මෙවන් අවස්ථාවලදී පුතේ තාප ප්‍රසාරණය සඳහා වන නිර්වද්‍ය කිරීමක් සිදු කරන්න ඕනේ. අපි දන්නවනේ තාපය හමුවේදී ලෝහ ප්‍රසාරණය වෙනවනේ පුතේ. නේද පුතේ? එතකොට එහෙනම් ධම්මැලක් හදලා තියෙන්නේ ලෝහ වලින් නිසා දහවල් කාලයේදී ධම්මැලකින් යම් කිසි දිගක් මයින්කොට තාප ප්‍රසාරණය නිසා එහි දිග වැඩි වෙනවා පුතේ. ඒ නිසා වෙනම් මේ වගේ අවස්ථාවලදී තාප ප්‍රසාරණය සඳහා වන නිර්වද්‍ය කිරීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතුයි පුතේ. තාප ප්‍රසාරණය සඳහා වන නිර්වද්‍ය කිරීම පුතේ අනිවාර්යයෙන්ම සිදු කිරීම වැදගත් වෙනවා මෙවැනි අවස්ථාවලදී. හොඳයි දරුවනේ. ඒ වගේම ධම්මැලක් මගින් පුතේ සමතල නොවන තිරස් නොවන පෘථිවි පෘෂ්ඨයේ දිගේ රයිට් තිරස් දුර මයින්න ගියොත් මේ තිරස්ස තියලා මැන ගැනීමේ ගැටලු ඇති වෙනවා. විශේෂ කරුණු යටතේ අපි සාකච්ඡා කරන්න ඕනේ. ඔබ දැනගන්න ඕනේ පුතේ ධම්මැලක් මගින් සමතල නොවන පෘෂ්ඨයක් පුතේ සමතල නොවන පෘථිවි පෘෂ්ඨයක් දිගේ
තිරස්දුර මනීමක් සිදු කරගෙන යන්න වන අවස්ථාවකදී පුතේ අපිට දම්වැල තිරස්සු තබා ගැනීමේ ගැටලු මතුවෙනවා පුතේ. ඒ වගේම දම්වැල ගෙවීම හෝ ඇදීම නිසා මුළු දුර වෙනස් වෙන්න පුළුවන් පුතේ. දුර අඩු හෝ වැඩි වෙන්න පුළුවන් පුතේ. දම්වැල ගෙවීම නිසා එහෙම නැත්නම් ඇදීම නිසා පුතේ දම්වැලේ මුළු දුර වෙනස් වෙන්න පුළුවන්. අඩු හෝ වැඩි වෙන්න පුළුවන් පුතේ. ඒ වගේම සම්මත දම්වැලක් භාවිතයෙන් අනිවාර්යෙන් සම්මත දම්වැලක් භාවිතයෙන් ඒ සඳහා නිවැරදිව අංක ශෝධනයක් සිදු කළ යුතුයි. එහෙනම් සම්මත දම්වැලක් මෙන්න මේ දෝෂයේ මගාරව ගන්න අපිට ඒ සඳහා පුතේ සම්මත දම්වැලක් භාවිතා කරලා මතක තියාගන්න දරුවනේ සම්මත දම්වැලක් භාවිතයෙන් පුතේ අංක ශෝධනය සිදු කළ යුතුයි. සම්මත දම්වැලක් භාවිතා කරලා පුතේ අංක ශෝධනය සිදු කරන්න ඕනේ අනිවාර්යයෙන්. සම්මත දම්වැලක් භාවිතා කරලා අපි අංක ශෝධනය සිදු කළ යුතුයි. right අපි යනවා C කොටස තිරස්දුර මැනීමට සඳහා පුතේ අපි තිරස්දුර මැනීමේ ක්‍රියාවලිය පැහැදිලි කරන්න පුතේ මේ ඒ ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්නේ තවම ඉන්නේ පුතේ අපි සමාලෝචන ප්‍රශ්නයක කොටස මේ විශේෂයෙන්ම මට්ටම් ගැනීම බිම් මැනීම සහ මට්ටම් ගැනීමට අදාළව මේ ප්‍රායෝගික ප්‍රශ්න පුතේ ඒ ගැටලුවේ සාකච්ඡා කරන්නේ අපි. ඉතින් පුතේ මේ අපි තිරස්දුර මැනීමේ ක්‍රමයි පුතේ පැහැදිලි කරන්නේ. එතනදී පුතේ ඊළඟ අවස්ථාව C කොටස විදියට ටේප් එකක් භාවිතා කරලා යම් කිසි දුරක් මැන ගැනීම තිරස්දුරක් මැන ගැනීම සිදු කරන ආකාරය ගැන ඉදිරියේ පුතේ මෙතනදී පැහැදිලිව ඔයගොල්ලොත් එක්ක කතා කරන්නේ. ඉතින් දුවේ පුතේ මිනුම් පටි භාවිතා කරලා මේ අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය ඒ සඳහා පුතේ විශේෂයෙන්ම ඒ සඳහා මිනුම් පටි අවශ්‍ය වෙනවා පුතේ. ඊකූරු ඒ වගේම පෙළ ගැන්නුම් රිටි නැත්නම් පෙළ ගැන්නුම් දඬු අවශ්‍යයි පුතේ මේ තැන් සලකුණු කර ගැනීම සඳහා. බලන්න මිනුම් පටි ටේප් අවශ්‍යයි පුතේ. ඊකූරු සහ පෙළ ගැන්නුම් දඬු අවශ්‍යයි. අපි බලමු දුවේ පුතේ ක්‍රියාවලිය කොහොමද සිදු කරන්න කියලා. මිනුම් පටිය හොඳින් පරීක්ෂා කරලා බලන්න ඕනේ පුතේ. ඒ මිනුම් පටිය මගින් මනින්න පුළුවන් මුළු දුර නේද? මිනුම් පැටි මැනිය හැකි මුළු දුර. දැන් මිනුම් පටියක් ගන්නකොට අපි ඒ වගේම මිනුම් ඒකක සහ ඒවා සලකුණු කරලා තියෙන ආකාරය ගැන බලන්න ඕනේ පුතේ. හරි. මැනීම සඳහා පුද්ගලයන් දෙන්නෙක් අවශ්‍යයි පුතේ. right. මැනීම සඳහා පුද්ගලයා දෙන්නෙක් අවශ්‍යයි. හරි. එතකොට මිනුම් පටියේ අර ගාංචුවත් එක්ක තියෙන මිනුම් කපටට්ටේ පටියේ තියෙනවනේ පුතේ බිඳුව කෙලවර. එක පොටක් අල්ල ගන්නවා මිනුම් පටියේ බිඳුව කෙලවර අල්ලන් ඉන්නවා. මිනුම් පටිය අරන් ඉදිරියට යන කෙනා ඉන්නවා පුතේ. දෙන්නෙක් අවශ්‍යයි. මිනුම් පටියේ ගාංචුවත් එක්ක එක් පුද්ගලයෙක් මිනුම් පටියේ ගාංචුව බිඳුව කෙලවර ගාංචුවත් එක්ක තියෙන කෙලවර අල්ලන් ඉන්නවා. අනිත් පුද්ගලයා ඉදිරියෙන් යනවා පුතේ. පුද්ගලයන් දෙන්නෙක් අවශ්‍යයි මිනුම් පොටේ අරන් ඉදිරියට යන කෙනා අදාළ ලක්ෂ්‍ය ගාවට යන කෙනා. එහෙනම් පුද්ගලයා දෙන්නෙක් අවශ්‍යයි පුතේ. මැනිය යුතු ලක්ෂ්‍ය දෙක අපි අර වගේම කැපිටල් A සහ කැපිටල් B කියලා නම් කරමු පුතේ. අපි මැනිය යුතු ලක්ෂ්‍ය දෙක පුතේ කැපිටල් A සහ කැපිටල් B කියලා නම් කරමු. මැනිය යුතු ලක්ෂ්‍ය දෙක පුතේ කැපිටල් A සහ B කියලා නම් කරමු අපි. ඒ ලක්ෂ්‍ය දෙක මේ ලක්ෂ්‍ය E කූරු මගින් මේ ලක්ෂ්‍ය පුතේ E කූරු මගින් අපිට පොළොව මත සවි කරන්න පුළුවන්. එතකොට මේ අදාළ ලක්ෂ්‍ය දෙක අතර තිරස්තුර තමයි පුතේ මයින්න ඕනේ. ඒක නිසා ලක්ෂ්‍ය පොළවෙන් ඉහළට ගැනීමට පෙළ ගැන්නුම් රිටි භාවිතා කරන්න පුළුවන් පුතේ. මේ ලක්ෂ්‍ය පොළවෙන් ඉහළට ගන්න අපිට පුළුවන් පුතේ පෙළ ගැන්නුම් රිටි භාවිතා කරන්න රේන්ජින් ෆෝල්ස් භාවිතා කරන්න පුළුවන් පුතේ. පෙළ ගැන්නුම් රිටි භාවිතා කරන්න පුළුවන්. right. හරි. එතකොට මේ දඬු අදාළ ලක්ෂ්‍ය දෙක මත සිටුවලා සිරස්ව තබා ගන්න ඕනේ. දඬු පුතේ මේ අදාළ ලක්ෂ්‍ය දෙක මත සිටවලා සිරස්ව තියා ගන්න ඕනේ. මේ බලන්නකො. දඬු අදාළ ලක්ෂ්‍ය දෙක මත හිටවලා සිරස්ව තියා ගන්න ඕනේ පුතේ. හරි. තේරුණාද? ඊළඟට මිනුම් පටියේ මුළු කෙලවර ඒ කියන්නේ පාඨාංකයේ බිඳුව වන ස්ථානයේ කැපිටල් A ලක්ෂ්‍යයේ මත තියලා
මිනුම් පටියේ පාඨාංකය බිඳුව වන ස්ථානයේ පුතේ මිනුම් පටියේ පාඨාංකයේ බිඳුව වන ස්ථානය තමයි පුතේ කැපිටල් A ලක්ෂයේ තියලා මිනුම් පටිය මෙන්න මේ A සහ B කියන ලක්ෂ දෙක අතර පුතේ මිනුම් පටිය A සහ B කියන ලක්ෂ දෙක අතර රයිට් මිනුම් පටිය A සහ B ලක්ෂ දෙක අතර තිරස්ව තබා ගන්න ඕනි පුතේ. මිනුම් පටිය A සහ B ලක්ෂ දෙක අතර තිරස්ව තියා ගන්න ඕනි. මෙතන ටිකක් ඇද වුණානේ. හරි. එතකොට මතක තියාගන්න මිනුම් පටිය A සහ B ලක්ෂ දෙක අතර තිරස්ව තියා ගන්න ඕනේ. මේ වෙනකොට B ලක්ෂයේ මිනුම් පටි පාඨාංකය A හා B අතර තිරස් දුර නිරූපණය කරනවා. එතකොට ඊළඟට අපිට මේකෙදී මෙන්න මේ B ලක්ෂයේදී මිනුම් පටි පාඨාංකය තමයි පුතේ මේ කැපිටල් A සහ කැපිටල් B කියන ලක්ෂ දෙක අතර තිරස් දුර නිරූපණය කරන්නේ B ලක්ෂයේදී මිනුම් පටියේ පාඨාංකය මගේ මං හිතන්නේ ඔබට ඉතාම පැහැදිලි පුතේ රයිට් හරි හොඳින් පැහැදිලි වෙනවා. විශේෂ කරුණු බලන්න පුතේ මෙහිදී අතරමැදි ස්ථාන තෝරා ගැනීමේදී යාබද ස්ථාන දෙකක් අතර දුර මිනුම් පටේ සම්පූර්ණ දිගක් වන පරිදි තෝරගන්න ඕනේ පුතේ. බලන්නකෝ මේ පොළොව මත පිහිටි ලක්ෂ දෙකක් මේ පොළොව තිරස් නැහැනේ පුතේ. භූෂමතාවයේ තියෙනවනේ එකිනෙකට වෙනස්නේ. එතකොට කැපිටල් A සහ කැපිටල් B ලක්ෂ දෙක අතර දුරයි අපිට මයින්නේ. මේකෙදී අතරමැදි ස්ථාන තෝරා ගැනීම ගන්නකොට පුතේ මේ බලන්නකෝ මේ මෙන්න මේ ආකාරයට මේ රයිට් මේ බලන්න මේ ආකාරයට මේ බලන්න L කියලා මේ මෙන්න මේ ආකාරයට. එතකොට අතරමැදි ස්ථාන තෝරා ගන්නකොට යාබද ස්ථාන දෙකක් අතර දුර ඒ කියන්නේ මේ එක ළඟ පිහිටි ස්ථාන දෙකක් අතර දුර මිනුම් පටේ සම්පූර්ණ දිගක් වන පරිදි තෝරගන්න ඕනේ. මිනුම් පටේ සම්පූර්ණ දිගක් වන පරිදි එක තෝරගන්න ඕනේ. AB අතර දුර සමානයි මිනුම් පටියේ සාමාන්‍ය දිග වැඩි කිරීම යෙදෙන වාර ගාන ධන අවසාන කෙටි දුරෙහි පාඨාංකය. අන්න බලන්න AB අතර දුර කියලා කියන්නේ මිනුම් පටියේ සාමාන්‍ය දිග වැඩි කරනවා බලපොතේ මේ මිනුම් පටියේ සාමාන්‍ය දිග වාරයක් යෙදෙන වාර ගාන ධන අවසාන කෙටි දුරෙහි පාඨාංකය සටහන් කරගන්න පුතේ. අවසාන කෙටි දුරෙහි පාඨාංකය. ඒ අනුව AB අතර දුර ගණනය කරන්න පුළුවන් පුතේ. ඒ අනුව AB අතර දුර ගණනය කරන්න පුළුවන්. AB අතර සාමාන්‍ය දුර සමානයි මිනුම් පටියේ සාමාන්‍ය දිග වාරයක් යෙදෙන වාර ගණන ධන අවසාන කෙටි දුරෙහි පාඨාංකය. මේ බලන්න එතකොට දුර D සමානයි 3L ධන 1 බලන්න පාඨාංකය අරන් තියෙන්නේ නේ දුර කියන්නේ D නේ D සමානයි 3L ධන 1යි. හරි හරිනේ රූපයට අනුව හරි. එතකොට වෙළඳ පොලේ විවිධ දිගවලින් පුතේ මීටර 50 මීටර 30 මීටර 20 ආදී විදිහට මිනුම් පටි තියෙන නිසා අවස්ථාවට උචිත වන උපකරණ තෝරා ගන්න පුළුවන් පුතේ. ඊටාම ජනප්‍රිය වෙන්න හේතුවක් මේ මිනුම් පටි අපි දන්නවා. එතකොට බොහෝ මිනුම් පටි රෙදි වලින් නැත්තම් ලෝහ නොවන ද්‍රව්‍ය වලින් හදලා තියෙන හින්දා පුතේ තාප ප්‍රසාරණයෙන් සිදුවන දෝෂයේ බලපෑමත් නැති කරගන්න පුළුවන්. මිනුම් පටි ජනප්‍රිය වෙන්න හේතු වෙන්නේ ඒ වගේ කරුණු ගොඩක් තියෙනවා පුතේ. අපි ඒවා සිද්ධාන්ත පාඩම් වල ඉගෙනගෙනයි තියෙන්නේ. රයිට් අපි යනවා මිනුම් රෝධය භාවිතා කරලා පුතේ කොහොමද තිරස් දුර මනින්නේ කියන එක සම්බන්ධයෙන්. මේ බලන්න මිනුම් රෝධයේ මීටරයක් තියෙනවා. මේ බලන්න මේ මිනුම් රෝධයේ මීටරයක් තියෙනවා. අපිට මේ මීටරේ බිඳුව කරලා අවශ්‍ය ස්ථානයට තල්ලු කරලා යවන්න පුළුවන් පුතේ. එතකොට ගමන් කරපු දුර මේ මීටරේ සටහන් නොයි තියෙන මිනුම් රෝධයේ හැන්ඩලයක් තියෙනවා. ඒක අල්ලගන්න. එතකොට අපි මිනුම් රෝධය භාවිතා කරනවා පුතේ තිරස් දුර මැනීම සඳහා අවශ්‍ය උපකරණ ද්‍රව්‍ය මිනුම් රෝධය අවශ්‍යයි පුතේ. පෙළ ගැන්නුම් දඬු ඒ වගේම ඊ කූරු අවශ්‍යයි. අර වගේම මේ තියෙන මිනුම් රෝධයේ පුතේ ඒකේ හඬලයක් තියෙනවා. මිනුම් රෝධයේ මීටරයක් තියෙනවා.
ඒ මීටරේ පුතේ ආසන්න සටහන් වෙනවා පුතේ රයිට් මේ දුර ගමන් ලක්ෂ දෙක අතර දුර මීටරේ සටහන් වීමක් සිද්ධ වෙනවා පුතේ. මිනුම් රෝධයේ මීටරේ පාඨාංකයේ බිඳුවට සකසනවා පුතේ. මිනුම් රෝධය අපි අර සලකුණු කරලා තියෙන රයිට් දර්ශක රේඛාව නැත්නම් ගුරුත්ව කේන්ද්‍ර දෙසට යොමු කරලා මැනිය යුතු ලක්ෂ්‍ය දෙක කැපිටල් A සහ B විදියට සලකුණු කරගෙන එක ලක්ෂයක ඉඳන් මිනුම් රෝධය සරල රේඛාව දිගේ අනෙක් ලක්ෂය දක්වා තල්ලු කරගෙන යනවා පුතේ. ලක්ෂ්‍ය දෙක අතර දුර මිනුම් රෝධයේ මීටරයේ මගින් කියව ගන්න පුළුවන්. ලක්ෂ්‍ය දෙක අතර දුර මිනුම් රෝධයේ මීටරයෙන් කියවා ගැනීමට හැකියාව තියෙනවා දරුවනි. හරි. ඊට පස්සේ අපි කතා කරන්නේ ස්ටේඩියා ක්‍රමය. තිරස් දුර මැනීම සඳහා භාවිතා කරන තවත් ක්‍රමයක් තමයි ස්ටේඩියා ක්‍රමය. ස්වයංක්‍රීය ලෙවලයක් ඔටෝ ලෙවල් එකක් අවශ්‍යයි පුතේ. ඔටෝ ලෙවල් එක රැඳවීම සඳහා තෙපාවක් ට්‍රයිපෝඩ් එකක් අවශ්‍යයි. ළඹයක් අවශ්‍යයි පුතේ. මිනුම් පටියක් මට්ටම් යටි අවශ්‍ය වෙනවා පුතේ. මෙන්න තෙපාව මෙන්න මට්ටම් යටිය මේ තියෙන ට්‍රයිපෝඩ් එක පුතේ මට්ටම් යටිය. මෙන්න පුතේ ඔටෝ ලෙවල් එක තියෙනවා පුතේ ස්වයංක්‍රීය ලෙවලය. උපනෙත තියෙනවා පුතේ පුට් ස්ක්‍රීව් පාද සීරු මාරුව. ලෙවල් බබල් එක තියෙනවා පුතේ මට්ටම් බුබුල. ඒ වගේම ස්පර්ශක ස්කරුප්පුව අවනෙත තියෙනවා පුතේ සීරු මාරුව තියෙනවා. ඇඳලා නම් කරගන්න පුළුවන් පුතේ. ඔබ ඇඳලා නම් කරගන්න මේ කොටස් ටික පුතේ. උපනෙත තියෙනවා පුතේ පුට් ස්ක්‍රීව් මේ පාද සීරු මාරුව. ස්වයංක්‍රීය ලෙවලය කියලා මෙයා නම් කරන්න ඕනේ. මේ තියෙන ස්වයංක්‍රීය ලෙවලයක් පුතේ හොඳට බලා ගන්න. පුතේ මෙයා දැක්ක දැනක නම් කරන්න පුළුවන් වෙන්න පුතේ. රයිට් ස්පොට් ටෙස්ට් එකකදී මෙයාව දීලා අහන්න පුළුවන් මෙයා නම් කරන්න. ඒ වගේ මෙයාගේ කොටස් වලට දාලා පුතේ නම් කරන්න අහන්න පුළුවන් මට්ටම් බුබුල. රයිට් ස්පර්ශක ස්කරුප්පු අවනෙත තියෙනවා පුතේ. උපනෙත තියෙනවා. පාද ස්ක්‍රූ පාද සීරු මාරුව. ඊට පස්සේ සීරු මාරුව තියෙනවා පුතේ. රයිට් මෙයා තමා ස්වයංක්‍රීය ලෙවලේ පුතේ. ස්වයංක්‍රීය ලෙවල් උපකරණය. ඔටෝ ලෙවල් එක කියලා මෙයාට කියනවා පුතේ. ඔටෝ ලෙවල් එක කියලා කියනවා මෙයාට. ඇඳ ගන්න දරුවනි. ඇඳ ගන්න දුවේ පුතේ. ඇඳගෙන නම් කරගන්න. විශේෂයෙන්ම ඇඳගෙන නම් කරගන්න දුවේ පුතේ. රයිට්. අනිවාර්යයෙන්ම ඇඳගෙන ඔබ නම් කරන්න ඕනේ මේ උපකරණය තමයි ඔටෝ ලෙවල් එක නැත්නම් ස්වයංක්‍රීය ලෙවලය කියලා පුතේ අපි මෙයාව හඳුන්වනවා. ක්‍රමවේදය බලමු පුතේ. අර වගේම අපි මේකෙදිත් දුර මැනිය යුතු ලක්ෂ්‍ය දෙක කැපිටල් A සහ කැපිටල් B විදියට සලකුණු කරගන්නවා පුතේ. එතකොට තෙපාවෙහි හිස දල වශයෙන් මට්ටම් කිරීම කරන්න ඕනේ පුතේ. උපකරණය තමාට සුදුසුසකින් තියාගන්න පුළුවන්. සීරු මාරුව ලිහිල් කරලා තෙපාවේ පාද තමාට අවශ්‍ය ප්‍රමාණයට ඈත් කරලා නැවතත් තද කරගන්න ඕනේ පුතේ. මේ බලන්න තෙපාවේ පාද පොළවට හොඳින් කාවදින විදිහට අපිට සේ තියලා මෙතනට කකුල තියලා මේක තද කරන්න පුළුවන් පුතේ. රයිට්. මෙන්න මේ විදිහට කරන්නේ නැහැ පුතේ මේ බලන්න. පියවර 1 පියවර මේ 2 අවස්ථා පුතේ මේ බලන්න මෙන්න මේ ආකාරයට තෙපාවේ පාද පොළවට හොඳින් පාද පොළවට හොඳින් කාවදින විදිහට මෙන්න මේ කොටස පහළට කරලා අපිට එක පයෙන් කකුලෙනුත් ඒ කෑල්ල අපිට පාගලා පහළට කරන්න පුළුවන්. තෙපාවේ පාද පොළොවට හොඳින් කාවදෙනසේ තද කරලා තියාගන්න ඕනේ පුතේ. නැත්නම් මේක උපකරණය තියලානේ තියෙන්නේ. ඒකට උපකරණය පෙරලෙන්න පුළුවන් නේද පුතේ? ඒක අපි හරියට ස්ක්‍රූ වල සවි කරලා තියෙන්නේ. නමුත් පාද හරියට මෙන්න මේ ආකාරයට තියා ගැනීම සිදු කරන්න වෙනවා. ලෙවල් උපකරණයේ තෙපාව මත සවි කිරීම කාචාවරණ ඉවත් කළා. පස්සේ තෙපාවට ළඹේ සවි කරනවා පුතේ. තෙපාව මත සවි කළ උපකරණය මට්ටම් කිරීම කරන්න ඕනේ. ලෙවල් කරන්න ඕනේ. ඒ කියන්නේ උපකරණය තිරස් අක්ෂයේ භූමියේ තලයට සමාන්තර වීම නිවැරදි වෙන්න ඕනේ පුතේ. මේ බලන්න පුතේ. පාද ස්ක්‍රූප්පුව පුට් ස්ක්‍රීව් මගින් තමයි උපකරණය මට්ටම් කරන්නේ පුතේ. රයිට්. එතකොට පළමුව තෝරාගත් ස්ක්‍රූප්පු දෙක සමාන්තරව සිටින විදිහට දුරේක්ෂය එල්ල කරනවා පුතේ. ඊට පස්සේ ස්ක්‍රූප්පු දෙක එකවරම ඇතුළතට හෝ පිටතට ස්ක්‍රූ දෙක පුතේ එකවරම ඇතුළට එහෙම නැත්නම් පිටතට. හරි බලන්නකෝ. මේ බලන්න ඇතුළට නැත්නම් පිටතට. හරි
අපි ඔය කියලා දෙලා දෙනවා ස්ක්‍රූප් දෙක එකවරම ඇතුළතට හෝ පිටතට දිශාවට කරකවමින් පුතේ මේ වෘත්තාකාර ලෙවලේ බුබුල එම රේඛාවේ මධ්‍ය ලක්ෂයට ගැනීම සිදු කරන්න ඕනේ පුතේ. හරි. හරි. ඊළඟට බුබුල මැදට ආවට පස්සේ දුරේක්ෂයේ පළමු දිශාවට අංශක 90කින් වාමාවර්තව භ්‍රමණය කරන්න ඕනේ පුතේ. එතකොට කලින් තෝරාගත්ත ස්ක්‍රූප් දෙක යා කරන රේඛාවට ලම්බකව දුරේක්ෂය පිහිටනවා පුතේ. තුන්වෙනි ස්ක්‍රූප් හරහා යන රේඛාවට සමාන්තරව පිහිටනවා ඒක. තුන්වන පාද ස්ක්‍රූප් අවශ්‍ය දිශාවට භ්‍රමණය කළා ඉහළට හෝ පහළට ඒ ස්ක්‍රූප්යේ දිශාවට බුබුල චලනය කරන්න පුතේ. අවසානයේ බුබුල මැදට ගේන්න ඕනේ. බුබුල බබල් එක මැදට ගේන්න ඕනේ දරුවනි. ඊට පස්සේ දුරේක්ෂයේ නැවත අංශක 90න් මුල් පිහිටීමට අරන් එන්න ඕනේ පුතේ. මේ තියෙන්නේ පියවර ටික කරන විදිහ. අංශක 180කින් භ්‍රමණය කිරීමෙන් පස්සේ පළමු පාද ස්ක්‍රූප් දෙක භාවිතා කළා නැවතත් බුබුල මධ්‍යගත කිරීමෙන් ඒක ලෙවල් කියලා ස්ථීර කරගන්න පුළුවන් පුතේ. බබල් එක ලෙවල් කියලා ස්ථීර කරගන්න පුළුවන්. මං හිතන්නේ ඔබට පැහැදිලි. එතකොට ඊට පස්සේ සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය ලෙවලය මට්ටම් වෙලා තියෙන්න ඕනේ. ලෙවල් වෙලා තියෙන්න ඕනේ පුතේ ලෙවල් උපකරණය. ඔටෝ ලෙවල් එක එහෙම නැත්නම් උපකරණයේ දෝෂයක් තියෙන බව අනුමාන කරන්න පුළුවන්. දැන් අපිට මට්ටම් යටිය B ලක්ෂයේ සිරස්ව තියලා මට්ටම් යෂ්ටිය B ලක්ෂයේ සිරස්ව තියලා right. දැන් මට්ටම් යටිය B ලක්ෂයේ සිරස්ව තියලා අල්ලන්න පුළුවන් පුතේ. දුරේක්ෂය අනන්තයට හෝ සුදු පසුබිමකට එල්ල කරලා උපනිතෙහි තියෙන ස්ක්‍රූප්ව සීරු මාරු කරන්න පුළුවන් පුතේ. මේ බලන්න උපනිත තුලින් බලලා මට්ටම් යටියේ පැහැදිලිව පෙනෙනසේ ෆෝකසින් ස්ක්‍රූ එක මගින් මේ බලන්න මේ ආකාරයට සීරු මාරු කිරීම සිදු කරගන්න ඕනේ පුතේ. මේ උපකරණය තුලින් බලනකොට පේන විදිය ඉහළ ස්ටේඩියා රේඛාව පහළ ස්ටේඩියා රේඛාව මේ ක්‍රොස් හෙයාස් පේන විදිය. යෂ්ටිය දිහා බලපුවම පේන විදිය. මේ බලන්න ඉහළ ස්ටේඩියා හා පහළ ස්ටේඩියා රේඛාවට මට්ටම් යටියේ ලෙවලින් ස්ටාෆ් එකේ පාඨාංක දෙකක් කියවලා සටහන් කරගන්න ඕනේ පුතේ. මේ තියෙන ස්ටේඩියා ලයින් එක ස්ටේඩියා ලයින් මේ টොප් එක බොටම් එක ඉහළ ස්ටේඩියා රේඛාව පහළ ස්ටේඩියා රේඛාව. එතකොට අපි මේකේ ස්ටේඩියා අන්තරය හොයා ගන්න ඕනේ. මේ ඉහළ টොප් එකේ බොටම් එකේ අගයන් දෙකේ වෙනස පුතේ අපි හොයා ගන්න ඕනේ. ස්ටේඩියා අන්තරය හොයාගෙන ඉහළ ස්ටේඩියා පාඨාංකයෙන් පහළ ස්ටේඩියා පාඨාංකය අඩු කරාම තමයි අපිට ස්ටේඩියා අන්තරය ලැබෙන්නේ. ස්ටේඩියා ලයින් මේ තියෙන පුතේ ඉහළ ස්ටේඩියා පහළ টොප් එකයි බොටම් එකයි. මේ මට්ටම් යටිය දිහා උපකරණයෙන් බලපුවාම පේන විදිහ. ඊට පස්සේ මෙන්න ලෝක ප්‍රසිද්ධ ස්ටේඩියා සමීකරණයේ පුතේ D සමානයි KS ධන C. ඔන්න ලෝක ප්‍රසිද්ධ ස්ටේඩියා සමීකරණයේ දුවේ පුතේ බලා ගන්න. D සමානයි KS ධන C එක තමයි පුතේ ලෝක ප්‍රසිද්ධ ස්ටේඩියා සමීකරණය වෙන්නේ. එතකොට බලන්න පුතේ D කියලා කියන්නේ කැපිටල් D කියන්නේ ලක්ෂ්‍ය දෙක අතර දුර. A සහ B ලක්ෂ්‍ය දෙක අතර දුරයි පුතේ ස්ටේඩියා ක්‍රමයේ මගින් අදාළ ස්ටේඩියා අන්තරේ ස්ටේඩියා සමීකරණයට ආදේශ කරලා අපි ලබා ගන්න. එතකොට කැපිටල් D කියන්නේ ලක්ෂ්‍ය දෙක අතර දුර දරුවනේ. කැපිටල් D කියලා කියන්නේ ලක්ෂ්‍ය දෙක අතර දුර. එතකොට K සහ C කියන්නේ නියතයන් පුතේ. මේ K සහ C කියන්නේ නියතයන්. ඒවා උපකරණයේ නිෂ්පාදකයා විසින් එමාගයන් සපේනවා. බොහෝ විට කැපිටල් K සමානයි 0 හා K සමානයි 100 සහ C සමානයි 0 විදිහටයි පුතේ අගයන් දීලා තියෙන්නේ. S කියලා කියන්නේ ස්ටේඩියා අන්තරය. K සමානයි 100යි C සමානයි 0යි. ඊට පස්සේ මේ ලැබෙන අගයන් අපිට ආදේශ කරලා මේ ලැබිච්ච ස්ටේඩියා අන්තරය අගය ආදේශ කරලා පුතේ අපි මේ ගුණ මේකෙන් ගුණ කරපුවාම අපිට අදාළ දුර පිළිතුර ලැබෙනවා.
මේ එක් ක්‍රම වගින් තෝරාගත් ලක්ෂ්‍ය දෙක අතර දුර මැනලා එම අගයන් සසඳලා නිර්වද්‍යතාව පරීක්ෂා කරලා බලන්න පුළුවන්. මේ ස්ටේඩියා ක්‍රමය අපිට බැලූ බැල්මට පේන්නේ ෂෝක් ක්‍රමයක් නේද පුතේ? සෛද්ධාන්තිකෝ සිද්ධාන්තයක් තියරි එකක් විදිහට නියමයි ෂෝක් ක්‍රමයක්. හරියටම හරි කියලා අපිට හිතෙන්නේ. නමුත් පුතේ ප්‍රායෝගිකව මේක ගැටලු සහිතයි. මොකද ප්‍රායෝගික ගැටලු සහිත වෙන්නේ? මේ බලන්න මෙතනදී අපිට ලැබෙන අගය මේ ලැබෙන අන්තරය ස්ටේඩියා ඉහළ ස්ටේඩියා අගයෙන් පහළ ස්ටේඩියාගේ අඩු කරපුවම ලැබෙන අගය එක දශම ස්ථානයකින් බැරි වෙලා පාඨාංක ගන්නකොට වෙනස් වුණොත් මෙතන අවසන් පිළිතුර ගුණ වෙන්නේ කීයෙන්ද? 100 ගණනකින් වැඩි වෙන්නේ. ඇයි? k වලගේ 100යිනේ 100 න්නේ වැඩි වෙන්නේ. k වාරයක් 100 නේ k වැඩි කිරීම s නේ තියෙන්නේ. ks ධන c නේ k වාරයක් s කියන එක තියෙන්නේ. එතකොට ලැබෙන ස්ටේඩියා අන්තරයේ අගය අපිට එක දශම ස්ථානයකින් හරි වෙනස් වුණොත් එහෙම අවසන් පිළිතුර 100 ගණනකින් වැඩි වෙන්නේ පුතේ. මං කියන්නේ ඔබට තේරෙනවා. මෙතන අපි හිතමු මෙතන අපිට මේ ලැබෙන්න ඕන අගය ස්ටේඩියා අන්තරය S කියන එක අපිට තියෙන්න ඕනේ 1.35යි කියලා. ඕක වැරදිලා බැරි වෙලා 3.15 මීටර කියලා දෙන්නොත් ඕක වැඩි වෙන්නේ කීයෙන්ද? මෙතන 100 ගුණනකින් අවසන් උත්තරේ වැඩි වෙනවා. ඇයි? k කියන්නේ 100යිනේ k කියන්නේ 100යිනේ k වාරයක් s නේ. එහෙනම් මේ අගේ බැරි වෙලා එක දශම ස්ථානයක් එහා මෙහා වුණොත් අවසන් පිළිතුර 100 ගුණයකින් වැඩි වෙනවා. එහෙනම් සිද්ධාන්තයක් විදිහට සෛද්ධාන්තිකව මේක වඩා නිවැරදි හොඳ ක්‍රමයක් කියලා තිරස්තුර මැනීමට බැලූ බැල්මට අපිට පේනවා. නමුත් පුතේ ප්‍රායෝගිකව මේකේ බලන්න භාවිතා කරනකොට මේ අපි ලබා ගන්න අන්තරේ අගේ පාඨාංක ගන්නකොට ඒ අගේ බැරි වෙලා දශම ස්ථානයක් එහෙම වෙලා වුණොත් එහෙම අවසන් පිළිතුර 100 ගණනකින් වැඩි වෙන්නේ පුතේ. අවසන් පිළිතුර වැඩි වෙන්නේ 100 ගණනකින්. රයිට් මං හිතන්නේ පැහැදිලි ඔබට. එහෙනම් මේ එක් ක්‍රම මගින් තෝරාගත් ලක්ෂ්‍ය දෙක අතර දුර මැනලා පුතේ අපි ඒ අගයන් සංසන්දනය කරලා බලලා සසඳලා බලලා පුතේ අපිට ඒවායේ නිර්වද්‍යතාවයේ නිවැරදිභාවය පිළිබඳ පරීක්ෂා කරලා බලලා තීරණයක් ගන්න පුළුවන්. පරීක්ෂා කරලා බලන්න පුළුවන්. විශේෂ කරුණු විදිහට ස්ටේඩියා ක්‍රමය තිරස්තුර මැනීමේදී ස්වයංක්‍රීය ලෙවල් උපකරණය භාවිතා කරනවා පුතේ. පාඨාංක ගැනීමට පෙර උපකරණයේ මට්ටම් කරලා තියෙන්න ඕනේ. ඒ වගේම ස්ටේඩියා පාඨාංක අතර අන්තරය උපකරණයේ සිට ලක්ෂ්‍ය වලට ඇති දුර අනුව වෙනස් වෙනවා පුතේ. මේ අන්තරය උපකරණයේ ඉඳලා ලක්ෂ්‍ය වලට තියෙන දුර අනුව පුතේ ඒක වෙනස් වෙනවා. ඒකත් මතක තියාගන්න. මොකද්ද පුතේ කිව්වේ? මේ ස්ටේඩියා පාඨාංක අතර අන්තරය වෙනස පුතේ අපිට ලැබෙන වෙනස උපකරණයේ සිට මේ ලක්ෂ්‍ය වලට තියෙන දුර අනුව වෙනස් වෙනවා පුතේ. උපකරණයේ ඉඳන් ලක්ෂ්‍ය වලට තියෙන දුර අනුව ඒක වෙනස් වෙනවා දරුවනේ. හොඳයි පුතේ අපි පළවෙනි ප්‍රශ්නේ කතා කරේ තිරස්තුර මැනීම ක්‍රියාවලියයි පුතේ කතා කරේ. ඊළඟට අපි මේකට අදාළ දෙවන ප්‍රශ්نين ඊළඟ කොටසත් එක්ක ඔබත් එක්ක හමු වෙනවා දරුවනේ.